ආයුබෝවන් සියලු දෙනාටම අයිබෝන් සර් සනීපද දැන් අසනීප හොඳයිද? බොහෝ දුරට දැන් අඩුයි. එහෙනම් හරි. ඔදම ඉතින් ආවා මේ ගිය සතිය කරන්න බැරි වුණ නිසා. ඒක සාමාන්‍ය. මේ දවස්වල බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් තුනක් තියෙනවා. ඒක හැදුනහම ඉතින් ටිකක් අපහසුයි. දැන් නම් ඉතින් තරමක් දුරට හොඳයි. ඔව් සර් අපේ පැත්තේ තියෙනවා ඒක. ඔව් මේ පැත්තේ බොහොම තියෙනවා. දවස් දෙක තුනකින් මම නම් පොඩ්ඩක් නැගිටලා එම වැඩ පටන් ගන්න උත්සාහ කරා. සමහර අයට අපේ යාළුවන් ඉන්නවා දැන් සති ගාණක් වෙනවා ඒගොල්ලන්ට අමාරුයි. සර් ඒක තමයි. හරි හොඳයි. එහෙනම් මේ අදත් අපි ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලන්ට දැම්මා. තොරතුරු අහුවට බොහොම ස්තුතියි සියලු දෙනාටම. අද ප්‍රශ්න පත්‍රයක් දැම්ම මම හිතන්නේ ඔබ පිළිතුරු ලියන්න ඇති එකට සූදානම් වෙන්න ඇති. ඒත් එක්කම ඔබ ඉල්ලීමක් කළා මේ සාරාංශ කීපයක් ලියලා පද බෙදීම් නිවැරදිව දක්වලා එවන්න කියලා. එක ගෲප් එකට දාලා ඇති කුඩා සාරාංශ 10ක් සාරාංශ ටියුට් එකක් අපි මේ ඉස්සෙල්ලා සාකච්ඡා කළා. ඒ සාරාංශ 10ක් නිවැරදිව පද බෙදෙන ආකාරයට ලියලා ගෲප් එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක චුට්ටක් කියවලා බලන්න, ඒක අධ්‍යයනය කරන්න. පද බෙදීම් වල ගැටලු තියෙනවා බොහෝ ඒවා ඔයගොල්ලන්ට අවම කරගන්න එක පිටුවහලක් වෙයි. තව අපි ඉදිරියේදීත් බලමු මේ වගේ සාරාංශ කීපයක් ඔබට එවන්නම්. ගෲප් එකේ තියෙනවා අරගෙන හැමෝම ඒක අධ්‍යයනය කරලා බලන්න. හරි. ඊළඟට ඔයගොල්ලන්ට අද දීලා තියෙනවා නැවත අවබෝධය ප්‍රශ්න පත්‍රයක්, ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. මේ වගේ ප්‍රශ්න පත්‍ර අපි 4ක් එක දිගට කළා. මේ 5 වෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රය මම හිතනවා ඔයගොල්ලන්ට දැන් එහෙම ප්‍රශ්න පත්‍ර කිහිපයක් සිදු කරගෙන ආපු නිසා දැන් මේ ප්‍රශ්න පත්‍රයේ හුරු පුරුදු ප්‍රශ්න පත්‍රයක් බවට පත් වෙලා ඇති. ප්‍රශ්න පත්‍රය පිළිබඳව ආගන්තුක බවක් ඔබට නැතුව ඇති. මේ ප්‍රශ්න පත්‍රයක් දකිනකොට අර එක වගේ ප්‍රශ්න පත්‍ර කීපයක් අපි එහෙම කරන්න අදහස් කළේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍ර වලට තියෙන යම් යම් ගැටලු අවම කරගන්නවා වගේම ප්‍රශ්න පත්‍රයේ තියෙන ආගන්තුක බවත් ඔබෙන් දුරස් කරන්න. ඒ නිසා අපි එකම ආකාරයේ ප්‍රශ්න පත්‍ර මේ 5 වෙනි එක සාකච්ඡා කරන්නේ. ඉදිරියේදී පොඩි පොඩි වෙනස්කම් කරලා ප්‍රශ්න පත්‍ර ඔබට යොමු කරන්න. එවැදි තවදුරටත් මේ අහන ප්‍රශ්නවල පරාසයන් ඔබට හඳුනා ගන්න පුළුවන්. අද අපි බලමු අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රය පාත දැක්වෙන පාඨය කියවා එම පාඨයෙහි අදහස හැකිතාක් කෙටියෙන් එක් වාක්‍යයකින් දක්වන්න. අද කළුවකෙන් දැක්වෙන යෙදුම් වලට විවරණ සපයන්න. ඒක තමයි අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ තියෙන කොටස. ඒකෙදී
සවැත් නුවර වාසී වූ එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව ගිය කල්හි ශාසනයෙහි මහණ වූයේය. එතෙමි මහණ වන්නට තයන්න තියෙන මහණ වන්නට పూర్ව භාගයෙහිම තමා වසනු පිණිස පන්සලකුත් ගිනිහල්ගයකුත් බඩුහල්ගයකුත් කරවා බඩුහල්ගය ගිතෙල් තල තෙල් ආදියෙන් පුරවා මහණ වූයේය. මහණ වූ පසු තමා සන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන්වාගෙන රුචි වූ පරිද්දෙන් බත් මාළු පිසවාගෙන අනුභව කරන්නේය. සිවුරු ආදී වූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් පොරෝණේය. දිවා භාගයෙහි අනෙක් අඳනය හා අනික් පොරවනයක් පොරෝණේය. විහාර කෙළවර වාසය කරන්නේය. මේක තමයි අපිට දීලා තියෙන පාඨය. මේ කොටස කියවලා තනි වාක්‍යයකින් ලියන්න තියෙන්නේ. අපි මේ වගේ ප්‍රශ්න මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරලා තියෙන නිසා මේක එච්චර ආගන්තුක වෙන එකක් නෑ. අපි බලමු ඔබ ලියලා තියෙන පිළිතුරු කොහොමද කියලා මේ පාඨය ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නකො බලන්න ඔයගොල්ලන්ගේ උත්තර. අයිබෝන් සර් මට අයිබෝන් කියන්න බැරුණා සර්. අයිබෝන් මොහොත් මහත්මයා නේද? ඔව් සර්. ඔව්. තමන් කියන්න සර්. ඔව් කියන්න. ඔව් කියන්න. හරිද දන්නේ හරි කියන්න කමන්නේ. අපි අදාගමු අඩුපාඩු තිබුණොත්. භාර්යාව මියගිය වංශවත් පුද්ගලයෙක් පැවිදි වී ඉතා සුඛෝපභෝගීව විහාරයේ කෙළවර වාසය කරන්නේය. හරියටම හරි. very good. ඒ කොටස සමාන අනිවාර්යයෙන් වචන කීයක් විතර තියෙනවද? දහතුනක් තියෙනවා සර්. වචන 13ක් තියෙනවා. හරි. සම්පූර්ණ අදහස තියෙන ඔය වාක්‍යෙ කිසි ගැටලුවක් නැහැ. thank you sir. ආර්යාව මියගිය වංශවත් කෙනෙක් කිව්වම අර සවැත් නුවර වාසී එක් කෙළඹි පුත්‍රයෙක් කියන අදහස ඔක්කොම තියෙනවා. වංශවත් කියන වචනය තුල ඔක්කොම තියෙනවා. එයා පැවිදි වෙලා ඔය කියන්නේ ගිනිහල් ගෙවල් හදාගෙන පන්සලක් හදාගෙන නේද? බඩුහල් ගයක් කියන්නේ ගබඩාවක් හදාගෙන ඒකට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය එකතු කරගෙන නේද? රුචි වූ පරිද්දෙන් ආහාර පිසගෙන එකිනෙක සිවුරු පිරිකර ආදී මාරු කරමින් අඳිමින් මෙහෙම ජීවත් වුණා කියන්නේ සැපවත්ව ජීවත් වුණා කියන එකනේ. ඒ අදහස තියෙනවා. බොහොම හොඳයි. ඒ අදහස කිසි ගැටලුවක් නැහැ. අංග සම්පූර්ණව අදහස කියවෙලා තියෙනවා. හරි බොහොම හොඳයි. සර් එතන අර වාසය කරන්නේ කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැද්ද සර්? වාසය කරන්නේ කමක් නැහැ අපිට දීලා තියෙන්නෙත් එහෙමමනේ. වර්තමාන කාලයෙන්මනේ. සාමාන්‍යයෙන් පැවිදි කෙනෙක් එහෙම දාන්න පුළුවන් සර් පැවිදි කෙනෙකුට කරන්නේ කියලා. ඔව් කමන්නේ. ඒක අර මේ පැවිදි කෙනෙක් කියන්නේ එතන අපි අර ඔය වහන්සේ කියලා හෝ බහුවචනයෙන් තිබුණොත් තමයි අපි ඒ වාක්‍ය දැන් අපි හිතමු භික්ෂූන් වහන්සේ කියලා තිබුණොත් සේක කියලා හෝ බහුවචනයෙන් අවසන් කරන්න පුළුවන්. ගෞරවාන්විතව නේද සර්? ඔව් ගෞරවාර්ථ ප්‍රත්‍යක් හැටියටනේ අපි සලකන්නේ වහන්සේ කියන එක. දැන් සාමාන්‍ය සර් මේ දවස් අර පත්‍රවල එහෙම චීවරධාරියා කියලා කියන්නේ සර් එතන ගෞරවයක් නැතුව කතා කරන එකද චීවරධාරියා කියන්නේ උඩ? ඔව් එතන ගෞරවයක් නැතුව කතා කරන වචනයක් ඒක. ඒ කියන්නේ ඒක අර සමහර අය තමන්ගේ මේ යම් යම් වැරදි වැඩ කිරීම සඳහා එවෙලේ සිවුර දරාගත්ත කෙනා කියන එකයි. ඒ කියන්නේ ඒක නිසි විදිහට පැවිදි කරපු කෙනෙක් නෙවෙයි. තමා විසින් සිවුර මේ තමන්ගේ ආරක්ෂක උපකරණයක් ඇටියට පැළඳගත් අය නිසා තමයි චීවරධාරියා කියලා කියන්නේ. ඒ අදහස ඒක අගෞරවයෙන් පාවිච්චි කරනවා. එතකොට එතන ගෞරවය ගරුණාත්ව අවසන් කරන්නේ නැහැ නේ සාමාන්‍ය. නෑ එතන ගෞරවයෙන් අවසන් කරන්නේ නැහැ. එතන චීවරධාරියා කියෝ සිවුර දරන්නා කියන්නේ බලෙන් මෙයා කරගත් එකක් නේ. ඒ නිසා
මේ එතන ගෞරවයෙන් අවසන් කරන්නේ නැහැ. හරි සර් thank you සර්. දැන් මෙතනක් තියෙන්නේ කෙළඹි පුත්‍රයා පැවිදි වුණා මහාන වූයේ කියලානේ. එතකොට ඒ නිසා මෙතන ගෞරවාර්ථ ප්‍රත්‍යක් යෙදිලා නැති නිසා කරන්නේ කියන ආඛ්‍යාතයෙන් අපිට අවසන් කරන්න පුළුවන්. දැන් අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම භික්ෂූන් වහන්සේ කියලා තිබුණොත් එක්කෙනෙක් වුණත් අර වහන්සේ කියන පදේ නිසා අපිට අවසන් කරන්න පුළුවන් ධර්ම දේශනා කළ සේක කියන්න පුළුවන්. නැත්නම් ධර්ම දේශනා කළහ කියන්නත් පුළුවන්. ධර්ම දේශනා කරති කියන්නත් පුළුවන්. වහන්සේ කියන ගෞරවාර්ථ ප්‍රත්‍ය නිසා. දැන් මෙතන එහෙම ප්‍රත්‍යක් ඇදිලා නැති නිසා කරන්නේ කියලා අවසන් කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හරි නේද? හරි සර්. තව ඒ වගේ ලියපු පිළිතුරු තියනවාද ඉදිරිපත් කරන්න? සර් කියන්නේ ඔව් කියන්නේ. සවැත් නුවර විසූ එක් කෙළඹි පුත්‍රයෙක් තම බිරිඳ මිය ගිය පසු මහනදම් පුරා සැපසේ වාසය කරන්නේ. සැපසේ වාසය කරන්නේ නේ. ඔව් සර්. ඔව් ඒත් කමක් නැහැ. එම් ගැටලුවක් නැහැ එතන. සවැත් නුවර වාසී එක් කෙළඹි පුත්‍රයෙක් නේද? ඔව් සර්. තව අපිට වචන ඕනනම් අඩු කරන්න පුළුවන්. දැන් තමාගේ කියන වචනයත් අයින් කරන්න පුළුවන් නේ. කෙළඹි පුත්‍රයෙක් භාර්යාව මිය ගිය මානවී සැපසේ ජීවත් වෙනවා කියන අදහස එහෙමත් තව හදාගන්න පුළුවන්. හොඳයි. ඒකේ අදහස තියෙනවා ගැටලුවක් නැහැ. සැපසාම අර කියපු කරුණු ටික ඔක්කොම මේ තුල ඇතුළත් වෙලා තියෙනවා. ආහාර ඇටි ගබඩා හදාගත්ත හැටි නේද? ඇඳුම් සිවුරු පිරිකර පරිහරණය කරපු හැටි සියල්ල මේ වචනේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. හොඳයි මිස්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක හොඳයි. හරි සර්. තව ඉදිරිපත් කරන්න දීලා තියෙන පිළිතුරු. භාර්යාව මියගිය කෙළඹි පුත්‍රයෙකු මහණ වී සැපවත්ව විහාර කෙළවර වාසය කරන්නේය. වාසය කරන්නේය. වචන කීයද මිස්? 14. 14යි. ඕනනම් අපිට තව දාගන්න පුළුවන් සවැත් නුවර කියලාත් නේද? ඒ ගැටලුවක් නැහැ. මේ අදහස තියනවා. ඒක සවැත් නුවර එක් කෙළඹි පුත්‍රයෙක් එහෙම කියලා හදාගන්නත් පුළුවන්. එහෙම නොදැම්මා කියලා ගැටලුවකුත් නැහැ. එතන අදහස කියවිලා තියෙනවා. ආපහු මෙසේ වාක්‍ය චුට්ටක් කියන්න. භාර්යාව මියගිය කෙළඹි පුත්‍රයෙකු මහණ වී සැපවත්ව විහාර කෙළවර වාසය කරන්නේය. පුත්‍රයෙක් කියලා අපි දාමු. එක උක්ත ස්වරූපයෙන් කෙළඹි පුත්‍රයෙක්. එතකොට ගැටලුවක් නැහැ. හරි. හරි විශේෂ ගැටලුවක් නැහැ. අදහස තියෙනවා. ඇතුළත් වෙලා තියෙනවා. දැන් හොඳයි. දැන් මේ ඉදිරිපත් කරන අදහස් වල දැන් අර අපිට මුලදී වගේ මම හිතනවා ගොඩක් කොටු වෙලා නැහැ. දැන් තමන් මේ ඡේද කියවලා මේක දැන් ටිකක් ග්‍රහණය වෙලා ඒකේ තියෙන සංක්ෂිප්තය ගන්න දැන් මේ පිළිතුරු තුනේම මම දැක්කා. ඒක හරි ලස්සනට කරලා තිබුණා. හරි. තව ඉදිරිපත් කරනවාද? ඕකේ. සවැත් නුවර විසූ සිටු පුත්‍රයෙක් තම භාර්යාව මියගිය පසු මහණ වී තමාගේ ධනයෙන් සැපවත් ජීවිතයක් ගත කරමින් වෙහෙර කෙළවර වාසය කරන්නේ. 20ක් විතර තියනවා නේද මිස්? ඔව් සර්. ඔව්. හොඳයි. අදහස හොඳටම ඇවිල්ලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. වචන 20ක් වගේ වුණාට කමක් නැහැ. ඊට එහා යන්න එපා. ඒකේ පූර්ණ අදහසම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒකත් හොඳයි. තමාගේ ධනයෙන්ම සැප විඳින්මින් විහාරයේ කෙළවර වාසය කරන්නේ. හොඳයි. ඒකත් බොහොම හොඳට ලියලා තියෙනවා.
ගැටලුවක් නැහැ. හරි. තව ලියලා තියෙනවද? තව තියෙනවද? එච්චරද? හතර දෙනායිද ලියලා තියෙන්නේ? අනිත් අය උත්සාහයක් කරලා බැලුවේ නැත්ද කොහොමද වැඩේ කරන්න පුළුවන්ද? එහෙනම් පොඩි ප්‍රායෝගික අධ්‍යයනයක් කරලා උත්සාහයක් කරලා තියෙනවා නම් හොඳයි. මොකද මේ එකට Tamanට ගැටලු තියෙනවා නම් හඳුනා ගන්න පුළුවන්. වැරදුනාට කමක් නැහැ. නේද? අපි නොදන්නා නිසානේ මේවට යොමු වෙන්නේ. එච්චරයිද? එච්චරයි වගේ නේද? හරි. මේ මමත් පොඩි පිළිතුරක් දෙන්නම් අවශ්‍යය ලියා ගන්න. සවැත් නුවර සිටු පුත්‍රයෙක් සවැත් නුවර සිටු පුත්‍රයෙක් බිරිඳ මියගිය පසු පන්සලක් මුළුතැන් ගෙයක් ගිනිහල් ගේ කියලා කියන්නේ කුස්සියට හරිද? මුළුතැන් ගෙයක් ගබඩාවක් ඒවා කමාදදා ලියා ගන්න ඕන. පන්සලක් කමාවක් මුළුතැන් ගෙයක් කමාවක් ගබඩාවක් සාදවා භාණ්ඩ පුරවා මහන වී සැපසේ විහාරයේ කෙළවරක වසයි. සැපසේ විහාරයේ කෙළවරක වසයි. දැන් මම සර් මෙතන විහාරයේ කෙළවර කියන්නේ එතකොට නගරයේ කෙළවරද නැත්නම් පන්සල ඇතුලේ කෙළවරකද? පන්සලේ කෙළවරක කියන්නේ දැන් පන්සල තුල පන්සලට අයිති සීමාවේ ඒ අදාළ ටිකේ ඔය විදිහට ජීවිත ගෙවන්න බෑනේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට. පන්සල් භූමියේ කෙළවර. කියන්නේ ඒ ඉඩමේම අයින එක තමයි මේ ටික හදාගෙන තියෙන්නේ. දැන් පන්සල් භූමියක් වුණාම පන්සල් භූමියේ ගොඩනැගිලි වර්ග තියෙනවානේ. විහාරය, චෛත්‍ය, බෝධිය,
ඒ ටික සහ භික්ෂුන් වහන්සේලා වාසය කරන මේකට කියන්නේ ආවාසගය කියලානේ. එතකොට ඒ ටිකේ මේ කියන සුඛෝපභෝගී දේවල් එකට අන්තර්ගත කරලා නැහැ. ඒතර ඒ නිසා මෙහෙම ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ පන්සලේ වෙනම පැත්තක තමයි හදාගන්න වෙන්නේ. ඒක පන්සලේ කෙලවර කියලා කියන්නේ ඒ ගොඩනැගිලි ටිකෙන් එහා ටිකේ. මේකේ තියෙන වචන දැන් අපෙන් අහලා තියෙනවා කෙළඹි පුත්‍රයෙක් කියන වචනය නේද? ඒකට අර්ථ නැත්නම් තේරුම් ලියලා තියනවාද? කෙළඹි පුත්‍රයෙක් වංශවත් කියලා. වංශවත් සිටුවරයෙක්. වංශවත් සිටුවරයෙක්. වංශවත් පුද්ගලයෙක් කියලා හරිනේ. ඔව් වංශවත් පුද්ගලයෙක් නැත්නම් අපිට ඒක ගන්න පුළුවන් වංශවත් ගෘහපතියෙක්. වංශවත් ගෘහපතියෙක්. එතකොට ඔය කෙළඹි පුත්‍රයා කියන වචනේ භාවිතා කරන්නේ ධනයෙන්. දැන් ඒ කාලේ වෙනකොට මේ ඉන්දියාව තුල දැන් මේ සිටු පුත්‍රයෙක් කියලා කියන්නේ බොහොම ධනෙ තිබිච්ච කෙනෙක්නේ. එතකොට ඊළඟට ඉන්දියාවේ ඔය කියන යුගයේ වන විට කුල හතරක් තිබුණා බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. එතකොට මේ කුල හතරෙන් වෛශ්‍ය කියන බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුල තුන ඉහළ නැත්නම් උසස් කුල හැටියට තමයි සැලකුවේ. එතකොට ඒ කුල තුනෙන් වෛශ්‍ය කුලයේ අය තමයි සිටුවරු බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ඉහළ කුල තුනේ ගෘහපතියන් හඳුන්වන්න යොදපු වචනයක් තමයි කෙළඹි පුත්‍රයා කියලා කියන්නේ. කෙළඹි කියන වචනේ තේරුම තමයි කුටුම්බ කියන වචනයෙන් හැදිලා තියෙන්නේ. කුටුම්බ කියලා කියන්නේ පවුලනේ. කුටුම්බයක් කියලා කියන්නේ පවුලක්. අම්මා තාත්තා සහ දරුවෝ එකතු වුණාම අපි කියන්නේ කුටුම්බයක් කියලා. ඒකට ඒක සංස්කෘතයෙන් ආපු වචනයක්. එතකොට ඒ කුටුම්බ කියන වචනේ තමයි කෙළඹි කියලා තියෙන්නේ. කුටුම්බ පුත්‍රයෙක් කියන එක තමයි කෙළඹි පුත්‍රයෙක් කියලා කියන්නේ. එතකොට කුටුම්බ පුත්‍රයා කියලා කියන්නේ එතන අර කියපු විදිහට වංශවත් ගෘහපතියා. දැන් ඔය ශුද්‍ර කුලයේ අයට නෑ ඔය කෙළඹි පුත්‍රයා කියන වචනේ භාවිතා කරන්නේ නෑ. අර ඉහළ කුලයේ ගෘහපතියන්ට තමයි කෙළඹි පුත්‍රයා කියලා භාවිතා කරන්නේ. ඒතර කෙළඹි කියලා කියන්නේ කුටුම්බ නැත්තම් පවුල කියන අර්ථය පුත්‍රයා කියලා එතන අදහස් කරේ ගෘහපතියා. කෙළඹි පුත්‍රයා කියන්නේ වංශවත් ගෘහපතියා කියන අදහස. දැන් මේ ඡේදයේ තියෙන සමහර වචන ඔයගොල්ලන්ට ගැටලු ඇති. වචනත් හඳුනගන්න එක වටිනවනේ අපිට නේද? මහාන වන්නට పూర్ව භාගයේ කියලා කියන්නේ පෙර. දැන් අපි పూర్ව භාගයේ කියලා කියන්නේ උදේ කාලයේනේ. දැන් මෙතන මහාන වන්නට పూర్ව භාගයේ කියලා කියන්නේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා. එතකොට මේ සිටු පුත්‍රයා මොකද කරන්නේ? පන්සලක් හදාගත්තා. Tamanට කියලා වෙනම ආවාසගයක් හදාගත්තා. ඊළඟට ගිනිහල් ගයක් කියලා කියන්නේ කුස්සියකුත් හදාගත්තා. දැන් සාමාන්‍යයෙන් පන්සලක කොච්චර භික්ෂුන් වහන්සේලා හිටියත් ගිනිහල් ගයයි එක කුස්සියයිනේ තියෙන්නේ. දැන් මෙයා වෙනම Tamanට කුස්සියකුත් හදාගත්තා. ඊට පස්සේ බඩුහල් ගයක් කියලා කියන්නේ ගබඩාවක්. අර භාණ්ඩ එක්ස්ප්‍රෙස් කරලා තියන්න ගබඩාවකුත් හැදුවා. ගිතෙල් කියලා කියනවා දන්නවා ඔයගොල්ලෝ නේද? ගිතෙල් කියලා කියන්නේ එළඟිතෙල්. ගිතෙල් කියලා කියන්නේ එළඟිතෙල්. එළඟිතෙල් ගන්නේ ගවයාගෙන්නේ නේද? ගවයාගේ කිරි වලින් නේ සකස් කරන්නේ ගිතෙල් නේද? පස්ගෝ රස කියලා ඔයගොල්ලෝ අහලා ඇති නේද? කිරි, දීකිරි, වෙඬරු, මෝරු, ගිතෙල් කියලා ගවයාගේ කිරි වලින් හදන රස වර්ග පහක් කියනවනේ. පස්, ගෝ, රස. පස් කියන්නේ පහ, ගෝ කියන්නේ ගවයාගෙන් ගන්නා රස වර්ග. ඒවෙන් හදන එක වර්ගයක් තමයි ගිතෙල් කියලා කියන්නේ. ඒකට ඉන්දියාවේ
ඒ කාලය තුල ගිතෙල් කියලා කියන්නේ ඉහළ කුලවල ඉහළ කෑමක් නේද? ඉහළ කුලවල අය මේ භාවිතා කරපු ආහාර අතර ගිතෙල් යෙදූ ආහාර ඒවා මේ වැදගත් යයි නැත්තම් උසස් ආහාර හැටියට තමයි සැලකුවේ. ගිතෙල් යෙදූ ආහාර. ඒ නිසා තමයි අර ಭಾರತයේ හිටපු සමහර ආගමික චින්තකයෝ ඒ කියන්නේ ඔය හිටියානේ ඒගොල්ලන්ට අපි කියන්නේ පරලොවක් පිළිබඳව විශ්වාසයක් නොතිබුණු ඒගොල්ලන්ට කියන්නේ උච්ඡේදවාදීන් කියලා හඳුන්වන්නේ දර්ශනය තුල. ඒතර මේ උච්ඡේදවාදීන් මේ පරලොවක් ගැන විශ්වාස කළේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වේ මේ ඉන්න කාලේ හොඳට කාලා බීලා සැප විඳින්න කියලා. හොඳට කාලා බීලා සැප විඳගෙන ජීවත් වෙන්න කියලා තමයි කිව්වේ. ඒගොල්ලෝ ඒකට කියනවා ණය වෙලා හරි ගිතෙල් කාපල්ලා කියලා තමයි කිව්වේ. කියන්නේ ඒ තරම් ගිතෙල් කියන්නේ හොඳ ආහාරයක්. නිසා ණය වෙලා හරි ගිතෙල් කාපල්ලා කියලා උපදෙස් දුන්නා කියලා ඔය බෞද්ධ සාහිත්‍ය තුලම තියෙනවා මේ ආගමික චින්තකයන්ගේ අදහස්. හරි? එතකොට ඒ වගේ දේවල් වලට ගන්න නිසා තමයි මෙතනත් ඔය ගිතෙල් එක්රැස් කරගත්තා කියලා කියන්නේ. තල තෙල් කියන ඒවා දන්නවා. අදත් ඉන්දියාවේ බොහෝ ආහාර වලට මිශ්‍ර කරනවා. එතකොට ඔන්නවා තමන්ගේ ආහාර සහ සැප පහසුකම් සඳහා ලං කරගත්තා කියලා කියනවා. ඊළඟට තමාසන්තක කෙල්ලන් කොල්ලන් කියලා කියන්නේ මෙහෙකරුවන් මෙහෙකාරියන්. එතන කෙල්ලන් කොල්ලන් කියලා අදහස් කරේ තමන්ට අයිතිව හිටපු මෙහෙකරුවන් සහ මෙහෙකාරියන්. ඒගොල්ලන්ගෙන් අර රුචියෝ කියලා කියන්නේ කැමැති පරිද්දෙන් බත් මාළු පිසවාගෙන ඒ කියන්නේ බත් සහ ව්‍යංජන වර්ග පිසවගෙන අනුභව කරනවා. ඊට පස්සේ බොහෝ පිරිකර තියෙනවා. පිරිකර කියලා කියන්නේ වික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන ද්‍රව්‍යනේ. ඒතර වික්ෂුන් වහන්සේලාගේ ප්‍රධාන ඇඳුම තමයි අන්දනය සහ පොරවණය කියලා කියන්නේ. පොරවණය කියලා කියන්නේ අර පෙරවගෙන ඉන්න සිවුරනේ. ඒතර සාමාන්‍යයෙන් භික්ෂුවකට භික්ෂුන් වහන්සේ කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් සිවුරු දෙකයිනේ. නේද? සිවුරු දෙකයි කියන්නේ තනි සිවුරයි භාවිතා කරන්න පුළුවන්. මෙතන සිවුරු දෙක කිව්වේ අන්දනයයි පොරවණයයි. ඒතර භික්ෂුන් වහන්සේ කෙනෙකුට සිවුරු දෙකක් තියෙනවා තනිපට සහ සිවුර සහ දෙපට සිවුර කියලා. දැන් මේ භික්ෂුව මොකද කරලා තියෙන්නේ? දවල් රාත්‍රී කාලයට එක් අන්දනයක් සහ එක් සිවුරක් භාවිතා කරනවා. දහවල් කාලයට තව අන්දනයක් සහ තව සිවුරක් භාවිතා කරලා තියෙනවා. එතකොට ඒවා භික්ෂුවකට තහනම්. නිසා ඒ සැප විඳපු හැටි තමයි ඒ කියන්නේ. ඉතින් ඔය තමයි ඔක තියෙන අමාරු වචන සහ දුරවබෝධ තැන් මම ඔය ටිකක් කතා කළේ. ඒ වගේ වචන ඒ වගේ පද આવොත් ඔබට හඳුනා ගැනීමට පහසු වීම සඳහා වෙන මොනවා හරි ගැටලු තියනවාද ඒ ඡේදය අපිට දැනගන්න ඕනේවා. නැහැ වගේ නේද? අපි ඊළඟට දෙවනි ප්‍රශ්නේ බලමු. ඒකේ තියෙනවා අපිට සාරාංශයක් කරන්න නේද? ඡේද තියෙනවා සාරාංශයේ ඡේද තුනක් තියෙනවා සාරාංශ කරන්න. අනිචා ඡේදයකට මේක කියන්නේ පහත දැක්වෙන පාඨයේ වචන තුනෙන් එකක් පවන වනසේ සාරාංශ කොට ලියන්න සුදුසු මාතෘකාවක්ද යොදන්න කියලා තියෙනවා. ඒතර මෙතන තියෙනවා සාමාන්‍යයෙන් වචන 230ක් විතර තියෙනවා 230ක් 35ක් වගේ වෙන්න. වචන 80කට වගේ ලියන්න පුළුවන් නම් හොඳයි. ඒ ප්‍රමාණයෙන් සාරාංශ කරන එක තමයි වටින්නේ. බලමු අපි ඡේදය කියවලා මිනිසාට අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබලතම මාධ්‍ය භාෂාවයි. දැනට
දැනටලෝ විවිධ ජාතීන් සතු එබඳු භාෂා 3000ක් පමණ ඇතැයි කියනු ලැබේ. එයින් සමහරක් දෙඩීමට පමණකුත් තවත් සමහරක් ලිවීමට පමණකුත් භාවිතා කරන අතර තවත් කොටසක් ලේඛනය හා භාෂණය යන දෙවිදියෙන්ම අදහස් ප්‍රකාශනයට යෝග්‍ය පරිදි සැකසී ඇත. ලොව පවත්නා කුමන භාෂාවක් වුවද වෙනත් ජාතීන් සතු භාෂාවන්ගේ මිශ්‍රණයෙන් වර්ධනය වී ඇති බව පෙනී යයි. එසේම ලෝකයේ නොයෙක් රටවල් ජයගත් විවිධ ජාතිකයන්ගේ භාෂා ඔවුන් ජයගත් හැම රටකම පැතිර යාමෙන් අද ජාත්‍යන්තර භාෂාවන්ගේ තත්ත්වයට පත්ව ඇත. ලක්වැසියන්ගේ මුල් බස වූ හෙළ බස ආරම්භයේදී පාලි සංස්කෘත දෙමළ වැනි පෙරදිග භාෂාවනුත් පසුව විදේශාධිපත්‍යයට හසුවීමත් සමග පෘතුගීසි ඕලන්ද ඉංග්‍රීසි වැනි අපරදිග භාෂාවනුත් මිශ්‍රවීමෙන් වර්ධනය වූ සිංහල භාෂාව සතවර්ෂාධික කාලයක් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දියුණු භාෂාවකි. කුමන භාෂාවක වුවද පළමුව ඇතිවන්නේ දොඩන බසයි. දොඩන කියන්නේ කතා කරන කියන එකයි. හඬ සටහන් කර තැබීමට ලකුණු භාවිත කිරීමත් සමග ලිවීම ඇතිවෙයි. ලිවීම ආරම්භ වී වියතුන් එම භාෂාව හසුරුවන්නට වී කාලයක් ගතවන විට ඒ තුළින් සම්ප්‍රදායක් මතුවෙයි. පසු කලෙක එම සම්ප්‍රදායන් විග්‍රහ කරමින් ඒ තුළින් මතු කරගනු ලබන භාෂාව හැසිරවීමේ සම්ප්‍රදාය රීතිය නැතහොත් නීතිය ව්‍යාකරණය නමින් හැඳින්වෙයි. මේ අනුව යම්කිසි භාෂාවක ව්‍යාකරණය යනු එම භාෂාව කාලාන්තරයක් තිස්සේ වියතුන් විසින් යොදාගත් සම්ප්‍රදාය නොකඩවා පවත්වාගෙන යාම සඳහා භාවිතා කළ යුතු රීති සමූහයක් බව පෙනී යයි. ව්‍යාකරණ කාරයා විසින් කළ යුත්තේ තමා ව්‍යාකරණ සපයන භාෂාවේ ව්‍යවහාරය බලා අලලා පෙරා කිරා පිඩුකොට දැක්වීමයි. ඒ අනුව භාෂාව පිළිබඳ නිරවද්‍ය ව්‍යවහාරය දක්වන්නා වූ ශාස්ත්‍රය ව්‍යාකරණය ලෙස හැඳින්විය හැකිය. ඔබ තමයි අපිට දීලා තියෙන සාරාංශ කරන ඡේද 3 අපි බලමු ඔයගොල්ලන්ගේ සාරාංශය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ඔව් ඉදිරිපත් කරන්නකෝ. කියන්න. මිනිසුන් අතර අදහස් සුවමාරුවට භාෂාව ඉතා ඉහළ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ඇතැම් භාෂා ලිවීමටත් ඇතැම් භාෂා කතනයටත් තවත් කොටසක් දෙවිදියටම සැකසී ඇත. බොහෝ භාෂාවන් සැකසී ඇත්තේ තවත් භාෂාවන්ගෙන් සම්මිශ්‍රණයෙනි. හෙළබස මුල් අවදියේ පෙරදිග භාෂාවන්ගෙන් සැකසුණු අතර පසුව අපරදිග භාෂාවලින් සම්මිශ්‍රණය වූ ඉතිහාසයට උරුමකම් කියන දියුණු භාෂාවකි. භාෂාවක ආරම්භය කතනයද පසුව ලිවීමද ඇතිවේ. ඒ සමගම වියතුන් භාවිත කළ ක්‍රමවේද රීති සම්ප්‍රදායන් සමග භාෂාව නිවැරදිව හැසිරවීමේ ශාස්ත්‍රය ව්‍යාකරණය ලෙස හඳුන්වයි. එතන කීයක් තියෙනවද? වචන 73ක් තියෙනවා. 73යි නේ. හොඳයි. මේක කියවෙන්නෙත් එහෙමයි අපේ භාෂාව පෝෂණය වෙච්ච හැටි අවසානයේට කියවෙනවනේ. ඔව්. භාෂාවක කාර්යයන් 4ක් තියෙනවානේ. කතා කිරීම, සවන් දීම, ලිවීම, කියවීම. ඒ අතරින් සමහර භාෂා කතා කරනවා පමණයි, සමහර භාෂා ලියනවා, සමහරලාට ඒ දෙකම කරන භාෂාවක් තියෙනවා. ඒ අනුව බැලුවාම සිංහල භාෂාව විතෙක පෙරදිග භාෂාවලින් විතෙක අපරදිග භාෂාවලින් පෝෂණය ලබලා දියුණු වෙච්ච භාෂාවක්.
එහි වැදගත්ම කාර්යය ව්‍යාකරණය කියන කාරණේ තමයි මේක කියවෙන්නේ. හොඳයි මොහොමඩ් මහත්මයාගේ අදහස හොඳයි. සාරාංශය හොඳයි. ගැටලුවක් නෑ. වචන 73කට ප්‍රශ්නයක් නෑ. පූර්ණ අදහස කියවිලා තියෙනවා. හොඳයි බොහොම හොඳයි. thank you sir. දැන් ටිකක් අර තිබිච්ච ගැටලු අඩු වෙලා නේද? දැන් සාමාන්‍යයෙන් සාරාංශය කියවලා ගොනු කරගන්න, ප්‍රකාශ කරගන්න යම්කිසි මට්ටමකට දැන් ගොඩ නැගිලා තියෙන බව පේනවා. හරි. බොහොම හොඳයි. ඊළඟට සර් කියන්නද? ඔව් මිස් කියන්න. දැනට ලොව විවිධ ජාතීන් සතු භාෂා 3000ක් පමණ වන අතර එය සමහරක් කතනයට පමණකුත් සමහරක් ලිවීමට පමණකුත් තවත් කොටසක් ලේඛනය හා භාෂණය දෙආකාරයටත් පරිදි අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස භාවිත කරයි. සිංහල භාෂාවද ලොව පවතින අනෙකුත් භාෂාවන් මෙන් වෙනත් ජාතීන්ගේ භාෂා මිශ්‍රණයෙන් වර්ධනය වී ඇත. කුමන භාෂාවක් වුවද බිහිවන්නේ වාචික භාෂාවෙනි. හඬ හැසිරවීමත් සමග කාලයක් ගතවන විට ඒ තුලින් සම්ප්‍රදායක් මතුවී වියතුන් එය විග්‍රහ කරමින් මතු කරගනු ලබන එම භාෂාව හැසිරවීමේ සම්ප්‍රදාය ව්‍යාකරණ නමින් හැඳින්වෙයි. ව්‍යාකරණ නමින් හැඳින්වෙයි. වචන කීයක් තියෙනවද මිස්? 80යි සර්. 80යි නේ. හොඳයි. මාතෘකාව ලොව විවිධ භාෂාවන්ගේ පරිණාමය කියලා දැන් ලෙස. ලොව විවිධ භාෂාවන්ගේ පරිණාමය. හොඳයි. ගැටලුවක් නැහැ. හොඳට කරුණු සියල්ලම අන්තර්ගත වෙන්න අරගෙන තියෙනවා. මේ හොඳයි හොඳ මාතෘකාවකුත් යොදලා තියෙනවා නේ. ලොව විවිධ භාෂාවන්ගේ විකාශනය නේද? ඔව් සර්. හොඳට ලියලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අවශ්‍ය කරුණු ටික වෙනත් ආකාරයකට සාරාංශ වෙලා තියෙනවා. ලෝක භාෂා සහ අපේ සිංහල භාෂ පෝෂණය වුණු ආකාරය හොඳයි මිස්කෝ හොඳයි සාරාංශය. හරි සර් thank you. අපිට අර ඉස්සෙල්ලා ඉදිරිපත් කළේ මොහොමඩ් මහත්මයා මාතෘකාවක් දැම්මේ නැද්ද? මට ඒක අහන්න අමතකුයි. දැම්ම සර්. දියුණු භාෂාවක සංවර්ධනය කියලා දැම්මා. අපි භාෂාවක සංවර්ධනය කියලා දැම්මත් වඩා හොඳයි නේද? දියුණු අර සිංහල තිබ්බ නිසා මම අර දැම්මා අර ඒ භාෂාව අර සාමාන්‍යයෙන් ඉදිරියෙන් තියෙන භාෂාවක් නේ. ඒ නිසා නේද? දියුණු භාෂාවක සංවර්ධනය. උඩටත් ඒක සංවර්ධනය වෙන ආකාරය මේක කියවෙනවනේ නේද? හරි. බොහොම හොඳයි. ගැටලුවක් නැහැ. සර් මං කියන්න. ඔව් කියන්න මිස් හරි. මාතෘකාව සර් භාෂාව හා හෙළබස. භාෂාව හා හෙළබස. අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රබලම මාධ්‍ය භාෂාවයි. ලෝකයේ භාෂා 3000ක් පමණ ඇති අතර සමහර භාෂා ලිවීමට හෝ කියවීමට හෝ පමණක් යොදා ගනී. පෙරදිග හා අපරදිග භාෂාවල සම්මිශ්‍රණයෙන් වර්ධනය වූ සිංහල භාෂාව දීර්ඝ ඉතිහාසයකට උරුම කියන දියුණු භාෂාවකි. භාෂාව පළමුව දෙඩීම ඇතිවන අතර හඬ සටහන් කිරීමෙන් ලිවීම ඇතිවේ. ලිවීමත් සමග භාෂාව හැසිරවීමේ නීතියක් ලෙස ව්‍යාකරණ හඳුන්වයි. එය සම්ප්‍රදායන්ට නොකඩවා පවත්වාගෙන ආ රීතියක් වන අතර භාෂාව පිළිබඳ නිවැරදි ව්‍යවහාරය පෙන්වන ශාස්ත්‍රයක්ද වේ. හරි. වචන 76ක් සර්. වචන 76ක් තියෙනවා නේ. හොඳයි මිස් මේකේ මේ වාක්‍ය ගැලපීම හරි හොඳයි. ඒක තියෙනවා අර වියත් වැකි භාවිතය ගොඩක් හොඳට යොදලා තියෙනවා. අවශ්‍ය කරන අදහස් ටිකත් ඒක ඇතුළත් වෙලා තියෙනවා. අර දැන් මුලින් ඉදිරිපත් කරපු සාරාංශවලට වඩා වෙනස් ආකාරයට ඒ අදහස්ම ඉදිරිපත් කරපු බවකුත් තියෙනවා. හොඳයි මේ හොඳට කරලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. වචන 76ක් ගැටලුවක් නැහැ. මම කියන්නේ 80ක් වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. හොඳයි මේ හොඳට කරලා තියෙනවා ඒක. මම අර මේ ඒ වාක්‍ය වලට හරි කැමතියි. අන්න ඒ වගේ වාක්‍යයක් ප්‍රබලව ඉදිරිපත් කරනකොට සාරාංශය තවත්
කලයේදී වෙනවා නේද? හොඳයි. හරි. ස්තුතියි සර්. හරි. තව තියෙනවද ලියපුවා? දැන් සාරාංශ 3ක් කතා කළා නේද? මේ අයේ සමිස් ලිව්වේ නැද්ද? මේ එල වාක්‍ය නම් ලස්සන ලියලා තිබ්බා. සාරාංශ ලිව්වේ නැහැ. ලිව්වේ නැද්ද? අමාරුද සාරාංශය ලියන්න? අමාරුද? වෙලාව මදි වුණාද? එහෙමද? වෙලාව ටිකක් මදි වුණා සර්. පරක් වෙලා පටන් ගත්තේ. හරි. තව ඉන්නවද ඊට අමතරව? නැද්ද? අද අපි මේ 4 දෙනා ඉදිරිපත් කිරීම කරන්න නේද? සර් කියන්නද මම? ඔව් කියන්න මිස්. හරි දන්නේ හරි හරි කියන්න කමන්නේ. ගැටලුවක් නෑ අපි බලමු. මිනිසාට අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබලතම මාධ්‍ය භාෂාව වන අතර ලොව පවත්නා කුමන භාෂාවක්ද වෙනත් ජාතීන් සතු භාෂාවන්ගේ මිශ්‍රණයෙන් වර්ධනය වී ඇති බව පැහැදිලිය. සත වර්ෂාධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ලක්වැසියන්ගේ සිංහල භාෂාව පෙරදිග භාෂා හා අපරදිග භාෂා මිශ්‍ර වීමෙන් වර්ධනය වී ඇත. කුමන භාෂාවක වුවද පළමුව කතා කිරීම ඉන්පසුව ලිවීම ඇති වී වියතුන් භාෂාව හසුරවන්නට වූ පසු සම්ප්‍රදායක් මතුවේ. භාෂාවේ අඛණ්ඩ සම්ප්‍රදායේ පැවැත්ම උදෙසා භාෂාවේ නිර්වද්‍ය විවහාරය දක්වනා වූ ශාස්ත්‍රය වන ව්‍යාකරණය බිහිවේ. හරි නේද මිස්? වචන කීයක් තියෙනවද මිස්? 73ක් තියෙනවා. මොකද්ද මාතෘකාවේදී? මේ භාෂාවේ විකාශනය. භාෂාවේ විකාශනය. ඔව් සර්. නෑ මිස් ලියලා තියෙන ඉතින් හරියට දන්නේ නැහැ කියලා කිව්වට ටිකක් මේ බයෙන් ලිව්වට හොඳයි. ගැටලුවක් නෑ අදහස් ටික ඇතුළත් වෙලා තියෙනවා. අපි එහෙම ලියන්න ඕනේ. එතකොට තමයි ඔය අඩුපාඩු අපි නේද හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ හොඳයි. ඉතින් දැන් ඔය විදිහට අපි ලියනකොට සාරාංශයක් අපිට ගොනු කරගන්න පුළුවන්. මොකද මේ සාරාංශ කියන එක පාඩම් කරලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. නේද? සාරාංශ කියන එක අපි ලියලම් හුරු වෙන්න ඕන. ඒකෙන් තමයි අපිට යතට හුරුව ලැබෙන්නේ ලියන්න. මට මෙහෙම ලියන්න පුළුවන් මෙහෙමයි එන්න ඕනේ කියලා මේ පාඩම් කරලා ලියන්න බෑ මේක. සාරාංශය දැක්කහම මම අර මුලදී උපදෙස් දීලා ඇති සාරාංශය අනිවාර්යයෙන්ම 3 සැරයක්වත් අවබෝධයෙන් කියවන්න. නේද? එක සැරයක් කියවනවා. හොඳට අවබෝධයෙන් කියවලා ඊළඟ සැරේ දෙවනි සැරේ කියවගෙන යන ගමන් වැදගත් කියලා හිතෙන කරුණු ටික අපි පොඩ්ඩක් පැන්සලකින් වගේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි සැරේ කියවගෙන යනකොට මග හැරිලා තියෙනවා නම් ඒ කොටස් එකතු කරනවා. එහෙම නැත්නම් අනවශ්‍යයි කියලා තව කොටස් අහුනොත් ඒවත් අයින් කරලා සාරාංශය ගොනු කරගන්න පුළුවන්. මේ ලියන එක හරි හොඳයි. දැන් අපිට කීප දෙනෙක් අද ඉදිරිපත් කළානේ 5 දෙනෙක් විතර නේද? හොඳට හොඳයි. මේ අදහස් ටික ගොනු වෙලා තිබෙනවා. මේ භාෂාවක විකාශනය පිළිබඳව කරුණු සංවිධානය වෙලා තියෙනවා. මම අවසානයේ දෙනවා සාරාංශයක් ඔයගොල්ලන්ට ලියා ගන්න. මේ අර ඒක වෙනම එකක්. ඒක නොදුන්නත් කමක් නැහැ. ඔයගොල්ලෝ හරියට කරනවා නම්. මොකද මම දෙන සාරාංශ වලටත් වඩා හොඳ සාරාංශ මෙතන ඉදිරිපත් වෙනවා කියලා මට පේනවා ඔයගොල්ලෝ මේ ඉදිරිපත් කරනකොට. හරි. තව ඉන්නවද ලියපු අය? නෑ වගේ නේද? හරි. මමත් දෙන්නම් සාරාංශය අවශ්‍යයි ඉන්නවා නම් ලියා ගන්න.
ඉදිරිපත් කරපු අයගේ නම් සාරාංශ හොඳයි. අවශ්‍ය නම් අවශ්‍ය අය ලියා ගන්න. අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් වූ භාෂාවන් ලොව තුන් දහසක් පමණ පවතින අතර සමහර භාෂා කතනය සඳහාත් කියලා කමාවක් දාන්න. කතනය සඳහාත් සමහර භාෂා කියන එක අපි කෙටි කරගත්තා. එතන අන්න ඒ වගේ දැන් හදා ගන්න ඕන. සමහරක් ලේඛනය සඳහාත් කමාවක් දාන්න. සමහරක් කතනය හා ලේඛනය සඳහාත් පවතී. කතනය හා ලේඛනය සඳහාත් පවතී. භාෂාවක් වැඩි ඇත්තේ කියන්නේ වර්ධනය වෙලා තියෙනවා කියන එක. වැඩි ඇත්තේ වෙනත් භාෂා සම්මිශ්‍රණයෙනි. සර් එතන මිශ්‍රණයද කියන්නේ මූර්ධජ නයන්නද? ඔව් එතන නයන්න මූර්ධජ ඒ රකාරාංශයෙන් පස්සෙන් එන්නේ එතන මිශ්‍රණය කියන තැන නේද? එතන නයන්න මූර්ධජ මිශ්‍රණයෙනි. සිංහල භාෂාවද ද වෙනම වචනයක්. සිංහල භාෂාවද පෙරදිග අපරදිග. පෙරදිග කියන්නේ එක වචනයක්, අපරදිග එක වචනයක්. පෙරදිග අපරදිග භාෂා
මිශ්‍රණයකි මිශ්‍රණයකි පළමුව කථනය සඳහා බිහි වූ භාෂාව ව්‍යවහාරයේදී ලේඛන කලාව බවට පත්වී විවිධ සම්ප්‍රදායන් බිහිවිය. ඒවා රීති බවට පත්වී වියතුන් නිවැරදි ව්‍යවහාරය හඳුන්වා දීමෙන් භාෂාවේ ව්‍යාකරණ බිහිවේ. විවරණකරුවා එක වචනයක් ඒක විවරණකරුවා භාෂාවේ නිවැරදි ව්‍යවහාරය හඳුන්වා දිය යුතුයි. එකට යොදපු මාතෘකාව තමයි භාෂා ව්‍යවහාර විධි දියන්න මහා ප්‍රාණ. භාෂා ව්‍යවහාර විධි.
හරි නේද? ඊළඟ ප්‍රශ්නයට යමු. 3 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් පාඨය අවසානයේ A B C යනුවෙන් ප්‍රකාශ 3ක් ඇත. මෙයින් කවර ප්‍රකාශය පාඨයට වඩාත්ම ගැළපේදැයි දක්වන්න. ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ උපක්‍රමශීලීව යුරෝපයේ සෙසු බලවතුන්ගේ බලය බිඳ දමා තමාටම ලෝක දේශපාලනය තුළ ප්‍රමුඛස්ථානය ලබා ගැනීමටය. ඇමරිකා එක්සත් ජනපදයට පක්ෂ මෙන්ම විපක්ෂ රටවලට එදා තිබූ වැදගත්ම බලය වූයේ ඒ රටවලට අයිතිව තිබූ විශාල අධිරාජ්‍යයන්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒවා බිඳ දමා යටත් විජිතවලට නිදහස දීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වූයේ වක්‍රාකාරයෙන් තම ධනවාදී ක්‍රමය එම ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමය. මෙන්න මේ ඡේදයට අදාළව ප්‍රකාශ 3ක් තියෙනවා. A. ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපයේ සෙසු බලවතුන්ගේ බලය බිඳ දමන ලද්දේ උපක්‍රමශීලීවය. B. ඇමරිකා එක්සත් ජනපදය වක්‍රාකාරයෙන් යුරෝපයේ සෙසු බලවතුන්ගේ බලයට නතු විය. C. යුරෝපයේ සෙසු බලවතුන්ගේ විශාල අධිරාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බිඳ දමා යටත් විජිතවලට නිදහස ලබා දීමෙන් ඇමරිකා එක්සත් ජනපදය වක්‍රාකාරයෙන් තම ධනවාදී ක්‍රමය එම ප්‍රදේශවල ව්‍යාප්ත කළේය. මොකක්ද ගොල්ලෝ යෝජනා කරන්නේ ABC 3න් ප්‍රකාශයට වඩාත්ම ගැලපෙනවා කියන අදහස. C නේද? Bද Cද? C වගේ. C එක නේද? ඔව්. අනිත් අය සසී ගන්න පුළුවන් අර ව්‍යාප්ත කලේය කියන එක මේ අතීතයේ තියෙන හන්ද පොඩ්ඩක් පුළුවන් දෙයක්. අර අතීත කාලයෙන් දීලා තියෙන නිසා නේද? ඉන්නම්. ඒකම ගැටලුවක් කරගන්න එපා. ඒක දැන් මේ සිදු වෙච්ච සිද්ධියක් ගැනමනේ මේ කියන්නේ නේද? තාමත් මේක ක්‍රියාත්මක වෙනව වුණාට මේක ප්‍රබල වශයෙන් මේ වෙනකොට සිදු වෙච්ච සංකල්පයක් නිසා ඒක කාලය ගැන එච්චර හිතන්න එපා. අදහස මොකද තේන්නේ? අනිත් අදහස් ටික ඒක ගොනු වෙලා තියෙනවද? ඔව් සර් එහෙම නයි ගන්න පුළුවන් නේ. ගන්න පුළුවන්. පළවෙනි එකේ මොකද්ද තියෙන ගැටලුව? ඒකේ තියෙනවා අර බලය බිඳීම ගැන තියෙනවා. නමුත් මේ අර ධනවාදී ක්‍රමය ව්‍යාප්ත කිරීම ගැන පළවෙනි එකේ සඳහන් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒකේ නෑ. B එකෙත් බලය බිඳහැලීම නේද? බලය ව්‍යාප්ත කිරීම ගැන කියනවා. අර ධනවාදී ක්‍රමය ව්‍යාප්ත කිරීම ගැන නැති අඩුව තමයි B එකෙත් තියෙන්නේ. C එකේ නම් බලය සෙසු රාජ්‍යවල බලය බිඳ දැමීමේ අරමුණ ධනවාදී ක්‍රමය ව්‍යාප්ත කිරීම කියන අදහස තියෙනවා. ඒ නිසා C එක තමයි වඩාත්ම ගැළපෙන උත්තරේ. 3 C. හරි නේද? දෙක වෙන ගැටලු තියනවාද? නැත්නම් අපි 4 වෙනි ප්‍රශ්නයට යනවා.
පහත දැක්වෙන පාඨය කියවා අසා ඇති ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. ඉමක් කොනක් නැති රාජ්‍ය නීතිවලින්ද සමාජ නීතිවලින්ද බඳිනු ලැබූ නමුත් පෙර නොලත් විරූ නිදහසකුත් ගැන්වීමකුත් විචාර බුද්ධියකුත් ලැබූ වර්තමාන මනුෂ්‍යයෝ නිතැතින්ම හිමිවුණු අඩු වැඩි කුහකකම් ඇත්තේය. වර්තමාන උගත් මනුෂ්‍යයන් පොදුවේම කුහකයන් කරන ලද්දේ වැඩි උගත්කම නිදහස් බුද්ධිය විද්‍යාව දේශපාලනය සමාජයේ යනාදිය විසිනි. පැරණි අපිස් ජීවිතයටත් ඒ අපිස් ජීවිතය නිසාම උපන් ඇතැම් සාධු ධර්මයන්ටත් කටින් පුදමින් වර්තමාන සමාජයෙහි බැබලෙන්නට තැත් කරන්නෝ නිතැතින්ම වැඩි කුහකයෝ වෙති. දේශපාලන ධර්ම විනීතාචාර සමාජ චාරීත්‍ර රාජ්‍ය තන්ත්‍රය ප්‍රස්ථාවෝචිත නුවණ සූරත්වය පිරිමිකම යනාදී වචන මෙකල සමාජය විසින් ශිෂ්ට ධර්මයන්ගේ තත්ත්වයට නගන ලද ඇතැම් අශිෂ්ටකම් හා දුසිරිත් වැසීමට නිපදවන ලද ධර්මාවලේපයක් වෙන්න. දැන් එකෙන් අහනවා ප්‍රශ්න 4ක්. මෙම ඡේදය අනුව වර්තමාන මිනිසුන් බැඳ තැබූ කරුණු හා සංවර්ධනාත්මක ලක්ෂණ හඳුන්වන්න කියලා. එම ඡේදය අනුව වර්තමාන මිනිසුන් බැඳ තැබූ කරුණුත් ඕන ඊට පස්සේ සංවර්ධනාත්මක ලක්ෂණත් මොනවද කියලා කියන්න ඕන. බැඳ තැබූ කරුණු තමයි රාජ්‍ය නීති සමාජ නීති. ඔව්. සංවර්ධනාත්මක ලක්ෂණ තමයි නිදහස් අධ්‍යාපනය විචාර බුද්ධිය කියන එක. ඔව්. නිදහස හා අධ්‍යාපනය දෙකම තියෙනවා නේද? බලමු. නිදහසකුත් නිදහස අධ්‍යාපනය විචාර බුද්ධිය ඒවා තමයි ලැබිච්ච මොනවද සංවර්ධනාත්මක ලක්ෂණ නේද? හරි. කොහොම හොඳයි නේද? මිනිස්සුන් බැඳ තැබූ කරුණු තමයි රාජනීති හා සමාජ නීති. මේක කියනවනේ නේද? ඉමක් කොනක් නැති රාජනීති වලින්ද සමාජ නීති වලින්ද බඳිනු ලැබූ නමුත් පෙර නොලත් නිදහසක්. මිනිසුන් බැඳ තැබූ කරුණු තමයි රාජනීති සහ සමාජ නීති. ඒවා සංවර්ධනාත්මක ලක්ෂණ තමයි පෙර නොලත් නිදහස ඊළඟට නිදහස් අධ්‍යාපනය ඊළඟට විචාර බුද්ධිය. විචාර බුද්ධිය. පෙර නොලත් නිදහස ගැන්වීම කියලා කියන්නේ එතන අධ්‍යාපනය විචාර බුද්ධිය ඒවා තමයි ලැබපු සංවර්ධනාත්මක ලක්ෂණ. හරි නේද? මිනිසුන් බැඳ දැබූ කරුණු තමයි රාජනීති හා සමාජ නීති. ලැබිච්ච සංවර්ධනාත්මක ලක්ෂණ තමයි පෙර නොලත් නිදහස අධ්‍යාපනය සහ විචාර බුද්ධියෙන් යුක්ත වීම. දෙවැනි ප්‍රශ්නේ බලමු. මෙම ඡේදය අනුව කුහකකම හඳුන්වන ලද්දේ කෙසේද? ඒක මේ ඡේදයෙන්ම ගත්තට අවුල නැද්ද සර් ඒක? ඔව් කමන්නේ. ඡේදයෙන්ම ගන්න. මේ අපිස් කියන එකේ තේරුම සර් මේ සටන්කාමී කියන එකද? නෑ. අපිස් කියලා කියන්නේ මේ ආසාවන් අඩු බව, අල්පේච්ඡ බව කියලා අපි කියන්නේ. අපිස් ජීවිතය කියලා කියන්නේ ආසාවන්ගෙන් අඩු ජීවිත. දැන් අපි අද අසීමිත ආසාවන් පස්සේ යන ජීවිතනේ දකින්නේ.
අතීතයේ මිනිස්සුන්ට එහෙම අසීමිත ආසාවන් තිබුණේ නැහැ. ආසාවන් සීමිතයි. අපිස් ජීවිතය කියලා කියන්නේ ආසාවෙන් අඩු ජීවිත, අල්පේච්ඡ ජීවිත. සාදු චර්යා කියලා කියන්නේ සාදු ධර්මයන් කියලා කියන්නේ හොඳ සිරිත් විරිත්. ඔව් කියන්නකෝ බලන්න උත්තරය. පැරණි අපිස් ජීවිතයටත් ඒ අපිස් ජීවිතයට නිසාම උපන් ඇතැම් සාදු ධර්මයන්ටත් කටින් පුදමින් වර්තමාන සමාජයේහි බැබලෙන්නට තැත් කරන්නෝ නිතතින්ම වැඩි කුහකයෝ වෙති. වැඩි කුහකයෝ වෙතිනේ. ඒ ඡේදෙන්ම තමයි ගත්තේ වෙනස් කරේ. ඡේදෙන්ම ගත්තා. ඔය ලක්ෂණ වලින් යුක්තයි නේද? කුහකකම හඳුන්වලා තින්නේ අන්න ඒ වගේ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච අය කියලා තියෙනවා. කුහකකම කියන්නේ ඒකයි කියලා නේද? ඔව් අපිස් ජීවිතයටත් අපිස් ජීවිතය නිසාම උපන් සාදු ධර්මයන් කටින් පුදමින් වර්තමාන සමාජයේ බැබලෙන්නට ඈත් කරන්නෝ නිතැතින්ම වැඩි කුහකයෝ වෙති. ඒකෙන් කියන්නේ අන්න අර හොඳ චර්යාවන් කටින් පමණක් මෙහෙවන අය සහ ඒ තුලින් බැබලෙන්නට හදන එක තමයි කුහකකම කියන්නේ. යහපත් දේ වචනයෙන් පමණක් කියමින් බැබලෙන්නට හැදීම කුහකකම. ඒක අපිට සාමාන්‍ය වචනයෙන් එහෙමත් ලියන්න පුළුවන්. යහපත් දේ වචනයෙන් පමණක් ප්‍රකාශ කරමින් සමාජයේ බැබලෙන්නට උත්සාහ කිරීම කුහකකම. එහෙමත් අපිට තමන්ගේ වචනයෙන් ලියන්න පුළුවන්. අනිත් අයත් ලියපු උත්තර තියෙනවා නම් කියන්න. සර් ඡේදයේ තිබ්බ ටික තමයි එහෙම ගත්තේ මම. එහෙම ගත්තා නේද? කමන්න ඒකට ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපිස් ජීවිතේ නිසාම උපන් ඇතම් සාදු කටින් පුදම ඒ ටිකනේ නේද? ඔව් සර්. හරි. එහෙම ගැටලුවක් නැහැ. එහෙම ගත්තට ගැටලුවක් කිසිම ගැටලුවක් නැහැ. අර එහෙම ලියුවත් ප්‍රශ්නයක් නැහැ. අපේ වචන වලින් ලියන්නත් පුළුවන්. එමනම් අපි යමුද තුන්වෙනි ප්‍රශ්නයට. අශිෂ්ටකම් හා දුසිරිත් ඇසීමට පාදක කරගත්තේ කුමන කරුණුද? මොනවාද? අශිෂ්ටකම් දේශපාලන ධර්ම විනීතාචාර සමාජ චාරිත්‍ර රාජ්‍ය තන්ත්‍රය ප්‍රස්තාවෝචිත නුවණ සුගතත්වය සහ පිරිමිකම කියන්නේ. ඔව් යනාදී වචන මෙකල සමාජයේ ශිෂ්ට ධර්මයන්ගේ තත්වයට නගන ලද නේද? ඔය තමයි දැන් අපෙන් අහන්නේ අශිෂ්ට හා දුසිරිත් ඇසීමට පාදක කරගත්තේ කුමන කරුණුද කියලානේ. ඔව්. ඒතර දේශපාලන ධර්ම විනීතාචාර සමාජ චාරිත්‍ර රාජ්‍ය තන්ත්‍රය ප්‍රස්තාවෝචිත නුවණ සූරත්වය පිරිමිකම යනාදී කරුණු. ඒවා තමයි ශිෂ්ට ධර්මයන්ගේ තත්ත්වයට නගලා මේ අශිෂ්ටකම් හා දුසිරිත් වහන්න යොදාගත්ත කරුණු. ඊට වඩා වෙනස් උත්තර තියනවාද? එතනේ ප්‍රශ්නේ අර ඇසීමටද වැසීමටද? මොකද්ද? එතනේ ප්‍රශ්නේ අශිෂ්ටකම් හා දුසිරිත් වැසීමට කියලා. එතන ඇසීමට නෙවෙයි වැසීමට වෙන්න ඕන නේද? ඔව් දුසිරිත් වැසීමටනේ. ඒක එතන තියෙන වචනය ඇසීමට කියලා. ඒක වැසීමට වෙන්න ඕන. දුසිරිත් හා අශිෂ්ටකම් හා දුසිරිත් වැසීමට පාදක කරගත්තේ කුමන කරුණුද කියන ප්‍රශ්නේ නේද? ඔව්. ඒකේ ප්‍රශ්නේ වැරද්දක් වෙලා තියෙනවා. ඊළඟට හතරවෙනි එක අහනවා ශිෂ්ට ධර්මයන්ගේ තත්වයට නගන ලද ඇතැම් අශිෂ්ට හා දුසිරිත් වැසීමට
නිපදවන ලද ධර්මාලේපයක් වැන්න යන කියමනෙන් රචකයා අදහස් කරන්නේ කුමක්දයි විමසීමක් කරන්න. දැන් Tamanට ඕන හිතලා ලියන්න පුළුවන් උත්තරයක් ඔබ. කියන්නකෝ බලන්න ලියපු උත්තර. ඉෂ්ට ධර්මයන්ගේ තත්වයට නගන ලද ඇතැම් අශිෂ්ටකම් හා දුසිරිත් ඇසීමට නිපදවන ලද ධර්මාලේපයක් වැන්න. ලිව්වේ නැද්ද කවුරුවත් ඒකට උත්තරයක්? ඌවස මේ ෂුවර් නෑ. කියන්න කවන්නේ බලමු. සමාජ අශිෂ්ට ක්‍රියා සහ සමාජ විරෝධී ක්‍රියාකලාප වර්තමානයේ උසස් ක්‍රියා ලෙස පෙන්වීම එක්තරා උපක්‍රමයක් වේ. එක්තරා උපක්‍රමයක් වේ. ධර්මාලේපයක් කියන්නේ ඒක උපක්‍රමයක් ඇටියට නේද? හරි ඉතින් ඒක තමයි කියවෙන්නේ. හොඳ දේවල් හැටියට නරක දේවල් පෙන්නලා මේ සමාජගත කිරීම ඒක ධර්මාලේපයක් වෙන්නේ. ඒක යහපත් සංකල්පයක් හැටියට සමාජගත කිරීමක් කියන එක තමයි මේ කියවෙන්නේ. හරි, ඒ අදහස හොඳයි. තව තියෙනවද එහෙම ලියලා අදහස්? මෙන්න මෙහෙමත් කෙනෙකුට කියන්න පුළුවන් අවශ්‍ය නම් ලියා ගන්න. දුසිරිත් හා අශිෂ්ටකම් දුරලීමට දුසිරිත් හා අශිෂ්ටකම් දුරලීමට යොදා ගන්නා ක්‍රියාමාර්ග වූ ආචාර ධර්ම නැමැති ආලේපනයෙන් සියල්ල සමනය කළ බවයි. සියල්ල සමනය කළ බවයි. නරක දේවල් කරලා නේද? බණ කියලා ඒ ටික ඔක්කොම වහනවා. ඒක නෙමෙයි කියවෙන්නේ. ඒවා හොඳ ක්‍රියා යහපත් සාදු චර්යාවන් හැටියට සමාජගත කරලා ධර්මයේ ආලේපයක් හැටියට භාවිතා කරලා සිය අභිමතාර්ථයන් සාධනය කරගන්න බව තමයි එකකින් කියවෙන්නේ. හරි. දැන් අපි අද ඔය කතා කළේ ප්‍රශ්න පත්‍රයේදී ආදර්ශ ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි. ඉදිරිපත් කරපු අයට ගොඩක් ස්තුතියි. තමන් ඒ කැපවීමෙන් ඒ කාර්ය කළාට බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් මේ සමහර වෙලාවට දැන් මේ විභාගය දිගින් දිගට ඇදී යන නිසා සමහරලාට ටිකක් මන්දගාමී වෙලා වෙන්නත් පුළුවන්. නේද? අපි මෙන්න මේ වගේ අදහසකටත් ආවා. මේ බලන්න ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්නකෝ. දැන් තාම අපිට විභාගය පිළිබඳව නිශ්චිත දිනයක් දීලා නැහැ. අපි ඉතාලි තියෙන දෙසැම්බර් වල තියයි කියලා දැන් ජනවාරි වුණා. පෙබරවාරිත් නැහැ. මාර්තු වලත් තාම තියෙන බවක් දැනුම් දීමකුත් නැහැ. ඒ නිසා අපි කතා කළේ මේ අදහස් කරේ මේ ඔන්ලයින් පන්තිය
මෙහෙමම නතර කරලා නැවත විභාගය පිළිබඳව දැනුවත් කළාට පස්සේ අපි නැවත ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරලා දැනුම යාවත් කාලීන කරමු කියලා. මම ඒ වගේ යෝජනාවක් අදහසක් ඉදිරිපත් කළා. ඔයගොල්ලන්ගේ අදහස් මොකද ඒකට? අපි පන්තියේ ටික දවසකට නතර කරලා නැවත විභාගය පිළිබඳව නිවේදනය දැම්මට පස්සේ දැනුවත් කළාට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරමු. එතකොට නැවත දැනුම යාවත් කාලීන කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගැටලුවක් නෑ නේද එහෙම? මොනවා හරි අදහස් තියෙනවා නම් කියන්න, අපි ජගත් සර් එක කතා කරලා තව තීරණයක් ගන්න. හරි, ඔයගොල්ලන්ගේ එහෙම අදහස් තව තියෙනවා නම් ජගත් සර්ට දැනුම් දෙන්නකො නේද? හරි. මම පහුගිය සතියේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා සතියේ ඔබට මාතෘකාවක් යෝජනා කළා, රචනා සැකිල්ලක් හදන්නේ කියලා හදාගෙන එන්නේ කියලා හැදුවා දෙයකට. කෘත්‍රිම ආහාර භාවිතය සහ මානව ජන ජීවිතය කියන එකට. හැදුවේ නැද්ද? එහෙම එකක් මතක් වුණෙත් අදද? නෑ සර්, උත්සාහ කරා. ඔව්. සැකිල්ලක් හැදුවද? සර් කරුණු 5ක් ලියාගත්තා. ඔව්. ඡේද බෙදෙන. ඔව්. සම්පූර්ණ රචනාව නම් බැරි වුණා සර්. රචනාව ලිව්වේ නැහැ. මේ කරුණු ටික ලිව්වා. අපි කරුණු ටික චුට්ටක් බලමුද? සර් මේ පළවෙනි කරන් ලිව්වේ මේ කියන කෘත්‍රිම ආහාර යනු කියලා හැඳින්වීමක් ලියන්න තමයි අදහස් කරේ. අනිවාර්යෙන්. ඔව්, රචනාවක එන්න ඕන පළවෙනි කරුණ ඒකම තමයි. හැඳින්වීම. කෘත්‍රිම ආහාර යනු මොනවාද? ඒකම තමයි එන්න ඕන. ඔයගොල්ලෝ මතක තියාගන්න, මොන මාතෘකාව ලැබුණත් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මාතෘකාව හඳුන්වන්න ඕන. ඒක තමයි අංක 1ට එන්න ඕන. හරි. ඒක හරි. අංක 2 සර් කෘත්‍රිම ආහාර භාවිතයට යොමු වීමට හේතු. කෘත්‍රිම ආහාර භාවිතයට හේතු. යොමු වීමට හේතු. හරි. ඔව් සර්. ඔව්. තුන්වෙනි එක කෘත්‍රිම ආහාර භාවිතයෙන් සිදුවන හානි. ඔව්, බලපෑම්. ඔව්. බලපෑම් සර්. ඔව්. හතරක ඒ හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සර්. ඊළඟට කෘත්‍රිම ආහාර භාවිතයෙන් තොරව ආහාර භාවිතය සඳහා කළ හැකි යෝජනා. ඔව්. අද ඒක තමයි ගත්තේ සර්. ඒ ටික ගත්තේ නේද? ඔව් සර්. ඔව්. කරුණු 4යි. 5ක් එනවා සර්. ඡේද. 5ක් එනවා. ඡේද 5ක් එනවා නේ. ඔව් සර්. සර් අපිට ගන්න පුළුවන් සර් කෘත්‍රිම ආහාර නිෂ්පාදනයට පෙළඹුණේයි කියන කාරණාව. ඔව්, කෘත්‍රිම ආහාර නිෂ්පාදනයට පෙළඹීමට හේතුත් දාන්න පුළුවන්. එහෙම විස්තර ඡේදයකුත් ඇතුළත් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. තව අපිට ගන්න පුළුවන් කෘත්‍රිම ආහාර නිෂ්පාදනය අවම කිරීමට දැනට අරගෙන තියෙන පියවර, යම් පියවර ගත තැනුත් තියෙනවනේ. ඒවත් ඇතුළත් කරන්න පුළුවන්. ඒත් අනිවාර්යෙන් පළවෙනි එකේදී කෘත්‍රිම ආහාර කියන්නේ මොනවද කියලා හඳුන්වන්න ඕන. ඊළඟට ඒකට යොමු වෙච්ච හේතු, කියන්නේ නිෂ්පාදනය හෝ නේද භාවිතයට යොමු වෙච්ච හේතු, ඒවා මිනිස්සුන්ට කරන බලපෑම, ඊළඟට ඒ බලපෑම අවම කරන්න දැනට ගෙනහලා තියෙන ක්‍රියාමාර්ග, ඊළඟට අර අපිට ඒ සඳහා කෘත්‍රිම ආහාර භාවිතය අඩු කිරීමට
කරන්න පුළුවන් යෝජනා මොනවද කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම මාතෘකාවක් ඔන්න ඔය වගේ කරුණු පහකට බෙදා ගැනීම තමයි කරන්න ඕනේ. කෘත්‍රිම ආහාර යන මොනවාද? ඒවට පෙළඹීමට හේතු, එයින් ඇතිවන අතුරු බලපෑම්, ඒවා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, වැළැක්වීමට අපට කළ හැකි යෝජනා. අන්න එහෙම කරුණු පහකට හදාගත්තා නම් හරි. තොර කෘත්‍රිම ආහාර කියලා කියන්නේ මොනවද අපි සාමාන්‍යයෙන්? කෘත්‍රිම ආහාර කියලා කියන්නේ කෘත්‍රිම ආහාර කියලා කියන්නේ ක්ෂණික ආහාර නේද? ක්ෂණික ආහාර. පිසු ආහාර. පිසු ආහාර සර. ඔව් පිසු ආහාර අන්න හරි. ක්ෂණික ආහාර, පිසු ආහාර. තව පිෂ්ඨේ බහුල ආහාර, රසකාරක වර්ග යොදන ලද ආහාර නේද? ප්‍රමිතිගත නොකළ ආහාර. කෘත්‍රිමව සකස් කරපු ස්වභාවිකත්වයෙන් තොරව සකස් කළ ආහාර වර්ග. ඉතින් අපිට පුළුවන් ඒවට උදාහරණත් එක දෙක දාලා ක්ෂණික ආහාර කිව්වහම වෙළඳ නාම වලට හානියක් නොවන ආකාරයටනේ පොදුවේ අපිට ඒව යොදන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙද්දී නූඩ්ලස් කියලා කිව්වොත් නේද? නූඩ්ලස් වර්ග කිව්වහම ඔය කියන ආකාරයේ ක්ෂණික ආහාර. එතකොට අපි වෙළඳ නාම භාවිතා කරන්නේ නැහැ. ඒ පොදු නාම භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ අපිට. අන්න ඒ වගේ දේවල්. ඊළඟට මේවට මිනිස්සු කෘත්‍රිම ආහාර වලට යොමු වෙන්න හේතු මොනවද? කාර්ය බහුලත්වය. කාර්ය බහුලත්වය විශේෂයෙන් කාන්තාවන් දැන් රැකියාවකට වලට යෑම හරහා නේද? ඔව්. කාන්තාවන් රැකියාවල නියැලීම හරහා සිදුවෙච්ච එකක්. කාර්ය බහුල වීමත් සමග කුටුම්බය තුල නේද? පවුල තුල ඇතිවෙච්ච කාර්ය බහුලත්වය. ඒක එකක් අපි කෘත්‍රිම ආහාර වලට යොමු වෙන්නේ. ප්‍රබල හේතුවක් ඒක. තව සමාජ රැල්ලක් ලෙස අර ඒවට යොමු වෙනවා. හරියට හරි. එහෙම එකකුත් තියෙනවානේ සමාජ රැල්ලක්. අපි කියන්නේ ෆැෂන් එකක්. විලාසී නේද? කෘත්‍රිම ආහාර මේ හරි උදාරුවක් අපි හරි ආඩම්බරකමක් ඇති කරන ආකාරයට අපේ මනසට ඒව ඇති කරලා තියෙනවා නේද? ඔය ටීවී එකේම ඇඩ්ඩෙම දානවා සමහර බීම නැතුව කෑම එපා කියලා. දානවනේ නේද? බීම වර්ග නම් දාලා කියනවා ඒව නැතුව කෑම එපා කියලා. ඉතින් අපේ සමාජයේ මේ බොහෝ අය මම දැකලා තියෙනවා සමහර වෙලාවට කඩේට ගිහිල්ලා බත් එක කන්නේ බීම එකත් ළඟ තියාගෙන ඒක බිබී තමා කන්නේ. එතකොට අර ඒ පැල්ලට අපි අනුගත වෙලා ඒකත් අපි මේ කෘත්‍රිම ආහාර භාවිතයේ ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා. අර මොනවද? ආර්ථික දියුණුවත් එක්ක ඒ කියන්නේ එක පුද්ගල ආදායම වැඩි වෙනවා. එතකොට එයාලගේ අර උදන් පරිහරණය වැඩි වීම. ඔව්. මිනිස්සුන්ට එහෙම අතමිට එහෙම සරු වෙනකොට ඒවා වියදම් කරන්නත් මිනිස්සු විවිධ ක්‍රම හොයා ගන්නවා නේද? ඔව්. ඒක පුද්ගල ආදායම වැඩි වෙනකොට මිනිස්සු මේ වගේ ක්ෂණික දේවල් වලට පෙළඹිලා යොමු වෙලා ඒක යම් ආකාරයක ජීවිතයට තෘප්තිය ගෙන දෙන දෙයක් හැටියට සලකලා එහෙම භාවිතයටත් හුරු වෙනවා. ඔව්. ඒකත් හරි. තව මොනවද තියෙන්නේ? තව වැදගත්ම එකකුත් තියෙනවා. ඒක කියවුන්නේ නැහැ. කියපු කරුණුත් වැදගත්. ඒ වගේම තව කාරණයක් තියෙනවා. රසයට ගිජු වීම. ඒක නැද්ද එතන? ඔව් සර් ඒකත් ගන්න පුළුවන්. ඔව් නේද? රසයට දැඩි ලෙස ගිජු වීමත් මේ ක්ෂණික ප්‍රධාන කාරණයක් ඒකනේ. ප්‍රධාන කාරණයක් ඒක. ප්‍රධාන කාරණයක් ඒක මිනිස්සු නේද? ගෙදර නෝනා වෙන දේ රස නැහැ කියලා ගන්නවා. හරියටම හරි නේද? ඊට වඩා හොඳයි මේවා කියලා ගෙනහල්ලා නේද? කඩෙන් ගෙනල්ලා කනවා ඒක තමයි. ගෙදර රයිස් හරි නෑ. කඩේ රයිස් එක හොඳයි නේද? නෝන ලාංක දෙකට දාලා
මේ එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. රසයට දැඩි ලෙස ගිජු වීම එක තියෙනවා. ඒක ඉතින් ඔබ අප සියලු දෙනා ජීවත් වෙන සමාජයේ පොදු කාරණයක්. ඒකත් සනික්මය ආහාර වලට ගිජු වීමට හේතුවක්. මේකෙන් ජීවිතයට කරන බලපෑම් මොනවද? බෝ නොවන රෝග බිහි වෙන්න හේතුවක් වෙලා තියෙනවා කියන්නේ. ඔව් බෝ නොවන රෝග නේද? අපි කෙටි කාලීන හා දිගු කාලීන කියන වර්ග දෙකම අයිති වෙනවා නේද? නිදන්ගත රෝග, බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා මේ කෘත්‍රිම ආහාර රටාව. තව මොනවාද? මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණය ගැන මොකද හිතෙන්නේ? ප්‍රත්‍යක්ෂකරණය අඩු වෙනවා. ප්‍රතිශක්තිකරණය දැඩි ලෙස හානි වෙනවා, අඩු වෙනවා මේ ක්ෂණික ආහාර කෘත්‍රිම ආහාර නිසා නේද? ඊළඟට මිනිස්සු කම්මැලි වෙනවා සර්. මිනිස්සු කම්මැලි වෙනවා. හරියටම අර මිනිස්සු හරි කම්මැලි වෙනවා. ඔව්. කුසීත කම්මැලි මිලාන වෙච්ච මිනිස්සු බවට පත් වෙනවා නේද? ඔව්. එකත් හරි. තව ආයු අපේක්ෂාවෙ මොකෝ වෙනවද? අඩු වෙනවා සර්. ආයු අපේක්ෂාව අඩු වෙනවා. බොහෝ වෙලාවට අර රෝගයන් හරහා සහ කායිකව කරන යම් දුර්වලතාවයන් හරහා ආයු අපේක්ෂාව අඩු වෙනවා. කායික මානසික ශක්තිය දුර්වල වෙනවා සර්. දුර්වල වෙනවා. කායික ශක්තිය නම් ඍජුවම වෙනවනේ. මානසික ශක්තියටත් ඒක බලපානවාද? තියෙනවා නේද? මිනිස්සු අර ඇතිලෙස මේ කඩා වැටීම, අර බින්න පෞරුෂ ලක්ෂණ කියලා අපි කියන්නේ බිඳුණු පෞරුෂ ලක්ෂණ වලින් යුක්ත වීම, මිනිස්සුන්ගේ ඒ වගේ මානසික කඩා වැටීමකුත් තියෙනවා මේ නූතන සමාජය තුළ නේද? දැන් ඒ කඩා වැටීම කියන්නේ වැරදි පැතිවලට යොමු වෙන්න, ඒ දේ අගේ කිරීම, ඍජු තීරණවලට එළඹීමට තියෙන නොහැකියාව, මතක ශක්තිය අඩුවීම, එම මානසික බලපෑමකුත් මේ හරහා තියෙනවා. දැන් මේ කෘත්‍රිම ආහාර මේ ක්‍රමවේදය යහපත් ආහාර රටාවකට යොමු කරන්න මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඔයගොල්ලෝ දකින දේවල්. ආනයනික සීමා කිරීම කරන්න පුළුවන් සර්. ඔව් ආනයනික සීමා කිරීම කරනවා සමහර වර්ග නේද? ඊළඟට අර පැණි බීම වල එහෙම අර සීනි මට්ටම එහෙම දාලා තිබුණා සර්. අන්න හරි. ඔව් ඒවා යම් සමාජයට අනුගත ලෙස සකස් කිරීමට ඒවා තියෙන ප්‍රමිතීන් වෙනස් කිරීම කරලා තියෙනවා. බීම වර්ග වල සීනි ප්‍රමාණය අඩු කිරීම වගේ සාධක උදාහරණ වලට ගන්න පුළුවන්. ඊළඟට ප්‍රමිතිගත කිරීම ක්‍රම සමහර ආහාර වලට දෙනවා නේද? ප්‍රමිති දීලා තියෙනවා. දැන් ඔය ඇපල් වගේ ආහාර ගන්න කොටත් කියනවානේ අර අංක 9න් පටන් ගන්න. ඇපල් වර්ග සෞඛ්‍ය ආරක්ෂිතයි, අනිත් ඒවායින් 15 අංක තියෙනවා සෞඛ්‍යයට අනාරක්ෂිතයි එහෙම කියලා ප්‍රමිතිගත කිරීමක් තියෙනවා ආහාරවල නේද? ඊළඟට තියනවා නේද අර යම් නිර්දේශ නේද? අර සංකේත අංක ලබා දෙනවා ආහාරවලට නේද? 9001 එහෙම තියනවා නේද? ඔව් දෙනවා නේද? එහෙම අංකගත කිරීම කරලා ආහාර නිෂ්පාදන වලට එහෙම දීමක් තියෙනවා. ඊළඟ විවිධ ප්‍රචාරණ ක්‍රමත් තියෙනවා. සමහර ආහාර අනුගමනය කිරීමේදී භාවිතා කිරීමේදී ප්‍රවේශම් වෙන්න නේද? එහෙම යම් ප්‍රචාරණ දේවලුත් ප්‍රචාරණ වැඩසටහනුත් යම් තාක් දුරට සිද්ධ වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට නොවුනත් යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒවා දැනට අරගෙන තියෙන යම් ක්‍රියාමාර්ග.
අපිට කරන්න පුළුවන් යෝජනා මොනවද? කෘත්‍රිම ආහාර වර්ග භාවිතය අඩු කිරීමට, මොනවද කරන්න පුළුවන්? පාසල් මට්ටමෙන් දැනුවත් කිරීම වගේ ඒවා කරන්න පුළුවන් නේ. අන්න හරි. පාසල් මට්ටමින් යම් ආයතන මට්ටමින් ඒ වගේ දැනුවත් කිරීම නූතන හොඳ sannivedana ක්‍රමයක් ඒක නේද? තව මොනවද තියෙන්නේ? දේශීය නිෂ්පාදකයන්ට ඒගොල්ලෝ දිරිගන්වන්න සර්. දැන් ඔව් දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමේ ක්‍රමවේද ඇති කිරීම. ඒ වගේම සර් දේශීය නිෂ්පාදක ප්‍රමුඛතාවය දෙන්න හරි. ඒකට අපිට හොඳ අදහසකුත් තියෙනවා. තව අර පැරණි ආහාර වට්ටෝරු හඳුන්වා දීම නේද? ඒගොල්ලෝ අගය කරලා නැවත සමාජයට හඳුන්වලා දෙන්න ඕනේ සර්. සමාජයට හඳුන්වලා දෙන්න ඕන. අන්න හරි. දේශීය නිෂ්පාදකයන් දිරිගන්වන්න ඕන. ඔවුන්ට ඒ වගේ පැරණි ආහාර වට්ටෝරු වගේ දේවල් හඳුන්වලා දීම හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේ අපහසුයෙන් වුණත් කෘත්‍රිම ආහාර ප්‍රතික්ෂේප කිරීම නිවසින් ආරම්භ කරන්න ඕන. යෝජනාව නේද? ඒවා ප්‍රතික්ෂේප කිරීම නිවසින් ආරම්භ කරන්න ඕන. එකත් අපිට කරන්න පුළුවන් යෝජනාවක්. මොකද ලෝකේ රට හදන්න නම් අපි හැදෙන්න එපා. අපි හැදුනොත් ලෝකේ රට නිකම්ම හැදෙනවා. කෘත්‍රිම ආහාර ප්‍රතික්ෂේප කිරීම නිවසින් ආරම්භ කිරීම ඒකත් යෝජනාවක් හැටියට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කරුණු එකතු කරලා ඔබට පුළුවන් සාර්ථක රචනාවක් නිර්මාණය කරන්න ඡේද 5කට විතර. ඔයගොල්ලන්ට දෙන රචනාවත් වචන 50ක විතර පරාසයක් තිබ බොහෝ වෙලාවට 200ක් 250ක් නැත්නම් 250ක් 300ක් වගේ පරාසයක් ඇතුළට දෙන්නේ බොහෝ විට. ඉන් එහා යන්නෙත් නැහැ. 300ට එහා යන්නේ නැහැ. ඒ නිසා 200ක් 250ක් අතර આવොත් ඡේද 5ක් ආවනම් ඡේදයකට වචන 50කට අඩු වෙන්නේ ලියන්න ඕන. නේද? 250ක් 300ක් වුණත් වචන 50ක් එක ඡේදයකට එන්න ලියුවා නම් 250ත් ඔකට ඇතුළත් වෙන නිසා ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේ එහෙම උත්සාහයක් දරන්න ලියන්න රචනා ලිවීමෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ රචනා හැකියාවත් තව සංවර්ධනය කරගන්න. හොඳයි. එහෙමනම් ඔය ටික තමයි අපි අද දවසේ කතා කරන්නේ. අපි නැවත මොකද කරන්න කියලා අපි සාකච්ඡා කරලා ඔබ දැනුවත් කරන්නම්. මම අර සාරාංශකරණයක් අද දාලා ඇති ඔයගොල්ලන්ගේ WhatsApp group එකට දාලා ඇති. ඒක බලන්න. ඒකේ තියෙනවා නිවැරදිව පද බෙදලා වචන ලියන්නේ කොහොමද, සාරාංශකරණයේදී කොහොමද ඒවා අසුරුව ගන්න කියලා ඔබට යම් අවබෝධයක් ගන්න ඒක උපකාරයක් වෙයි. එහෙනම් ඒකත් පරිශීලනය කරන්න, ඒකත් බලන්න. රචනාත් ලියන්න තව ලියලා ඒ හැකියාවත් හදා ගන්න. මනම් අදට අපි මෙම පන්තිය නතර කරනවා. හරි. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්. ස්තුතියි සර්.